right දැන් කීප දෙනෙක් සම්බන්ධ වෙන නිසා අපව මේ වාක්‍යයේ තේරුම කියන්න he was here ඔහු මේ හිටියා ඔහු මේ හිටියා හිටියා කියන්නත් පුළුවන් හිටියේ කියන්නත් පුළුවන් they were out of the hall කියන්නේ ඔවුන් ශාලාවෙන් එළියේ හිටියේ ඔවුන් ශාලාවෙන් පිටත හිටියේ ඔවුන් ශාලාවෙන් පිටත හිටියේ third sentence she was with her baby ඇය හිටියේ ඇයගේ බබා සමග she was with her baby ඇය සිටියේ ඇයගේ බබා සමග we were near the lake අපි හිටියේ වැව ළඟ අපි හිටියේ වැව ළඟ සර් phrases කියන එකේ තේරුම මොකද්ද මොකක්ද මතක් කෝකේද phrases කියන එකේ තේරුම වාක්‍ය අංශ කියන එක ඒ කියන්නේ සම්පූර්ණ verb එකක් full verb එකක් නැතුව නිකන් වචන එකතු වෙලා හැදෙන කොටස් right near the gate at the gate in the room in the kitchen තේරුණාද හරි සර් හරි මේක නම් adverb එකක් ඉතින් phrases විතරයි මම දාලා තියෙන්නේ adverb එකක් පුළුවන් here දෙයක් කියන්නේ adverb ඈ he was here කියන ඔහු මේ හිටියා we were near the lake කියන්නේ අපි හිටියේ වැව ළඟ ඔවුන් හිටියා වාහනය ළඟ කොහොමද කියන්නේ they were near the vehicle ඉතින් ගොඩක් ලාවට ලියා ගන්න හරි වැදගත් වෙනවා මේ අවස්ථා සරල අවස්ථා නමුත් ඒක ප්‍රැක්ටිස් කරලා තියාගන්න ඕන හොඳට ලියද්දි වමනා වෙනවා වැදගත් වෙනවා ඒත් එක්කම ලියන්න විතරක් නෙවෙයි මේ ග්‍රැමර් ඕන වෙන්නේ පේපර් එක ප්‍රශ්නයක් තේරුම් ගන්න හරි තේරවල ගොඩක් වෙලාවට මේ වගේ දේවල් තියෙනවා ඒවා තේරුම් ගන්න ඒකට තේරුම් ගන්න පර්සන්ටේජ් එක වැඩි කරගන්න තමයි අපි ග්‍රැමර් වචන දෙක හදාගන්නේ හරි එහෙනම් ඕන්න අපි be verbs වල past tense කතා කරා මෙන්න මේ verbs වලම අපිට tenses වලදී භාවිත කරන්න වෙනවා හැබැයි මෙතන අපි කතා කරන්නේ මේ adjectives එක්ක ඒත් එක්කම noun එක්ක place එක්ක be verbs භාවිත කරලා වාක්‍ය නිර්මාණය කරන විදිය තමයි සාකච්ඡා කරන්නේ හරි එතකොට මේ වාක්‍ය රටාවල captions form හදාගන්න විදිය අපි ලියාගමු එතකොට තව ටිකක් අපේ පරාසය දැනුම් පරාසය වැඩි වෙනවා four kinds you were ready ඔබ සූදානම් වුණානේ මේ වාක්‍යයේ තේරුම you were ready ඔබ සූදානම් වුණා ඔබ සූදානම් වුණාද කියලා question එක හදනකොට මෙයා මෙන්න මේ were කියන පදේ විදිහට ගන්න were you ready ඔබ සූදානම් වුණේ නැහැ කියලා ඔයා නෙගටිව් කියන්නේ කොහොමද you weren't ready negative captions හදාගන්නේ කොහොමද weren't you ready කියලා හරි ඒක සරල අවස්ථාවක් ඊට පස්සේ එහා පැත්තේ තව එකක් ලියන්න මෙන්න මේක he was near the gate කියන එක he was near the gate කියලා ඉලා තියෙන්නේ මේක ලියාගෙන මේකට ફોකස් දාගන්න හරි වාටේ අතර කියලා තියෙනවානේ මං අර Western Province papers වල අමාරු වචන හොයාගෙන දිගටම කරගෙන යන්න අවුරුද්දෙන් අවුරුද්ද ලියලා අමාරු වචන හොයාගෙන යන්න. හරි? ඒ හොයලා ඩික්ෂනරියෙන් තේරුමක් හොයාගන්න.
ඒත් එක්කම ස්කූල් ටෙක්ස්ට් බුක් එකේ තියෙන අමාරුවට ටිකක් ලියලා ඒකේ තේරුම් හොයාගන්න අඩුම තරමේ දවසට එක පිටුවකවත් හොයන්න. කාලේ නිකම්ම ගෙවිලා යනවා. අපි එක්සෑම් වලට ලං වෙනවා. අපි දන්නේ දැන් කවද්ද එක්සෑම්ස් වෙන්නේ කොහොමද කියලා. අපි කොහොමත් මාසෙ මෙහෙම ගෙවෙනවා. දැන් ඔන්න ගිය මාසෙ ගත වුණා. දැන් මේ මාසෙ දවස් 7ක් ගිහිල්ලා. හරි? දන්නේම නැතුව ඔය 11ට ළඟා වෙනවා. හරි? අපි මාස 6ක් ගත කරලා ඉන්නේ 10 වසරේ. ඒ නිසා වචන හොයන වැඩේ දිගටම කරගෙන යන්න. හරි ඒ නිසා මේ මාසෙට මුට්ට හරි මොනවා හරි ගන්න අපව අපිට කවද්ද එන්න කියන්නේ කියලා කියන්න දෙයක් නැහැ. ඒ මොකද දවස් සාමාන්‍යයෙන් 15 පස්සේ ආයි 22 වගේ වෙනකන් ක්ලික් කරන්න පුළුවන්. ඒ සම මේ දත් කියවට ක්ලාස් මේක පුළුවන් නම් බෑන් කරන්න අම්රා මේ කරලා තිබුණා. ඒ වගේ මේ හැකියාවක් තියෙනවා නම් විතරක් ක්ලාස් මේක බෑන් එකට දාන්න මම account number එක දාලා තියන්න. හරි ඒ ක්ලාස් දෙකටම කියන්නේ එකම payment. ඔය ටියුට් එකක් දීලා ආයෙ එන්න කියන්න පුළුවන් දවසක් මට හිතන්න බෑ. හරි. අපි තේරුම් ලියමු. You were ready. ඔබ සූදානම් වුණා. ඒක question එක අහන්න. Were you ready? ඔබ සූදානම් වුණාද? You were ready. ඔබ සූදානම් වුණා. Were you ready? ඔබ සූදානම් වුණාද? You weren't ready. ඔබ සූදානම් වුණේ නැහැ. Weren't you ready? ඔබ සූදානම් වුණේ නැද්ද? He was near the gate. ඔහු ගේට්ටුව ළඟ හිටියා. Question එක හැදේ කොහමද? Was he near the gate? ඔහු ගේට්ටුව ළඟ හිටියාද? Negative හැදෙනවා. He wasn't near the gate. Wasn't he near the gate? ඔහු ගේට්ටුව ළඟ හිටියේ නැද්ද? හරි. එතකොට මේකේ ફોකස් හදන්නේ නම් ඔන්න එළියට verb සහ verb ගන්න පුළුවන් එළියට ප්‍රශ්න හදා ගන්න. එහෙනම් හිටියා තිබුණා, හිටියද, තිබුණ නැහැ, තිබුණ නැද්ද කියලා ඔය විදිහට වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. හරි. right. මේ කොටසේ විතරක් ඕනනම් ට්‍රාන්ස්ලේෂන් දෙන්න පුළුවන්. නැත්නම් පුළුවන් අපිට ඊළඟට ෆියුචර් එකක් කරලා ඉන්න. මොකද වැඩිද ෆියුචර් කරමු ගැටලුවක් නැද්ද? තේරෙනවද? ෆස්ට් එක හොඳට තේරුණාද? ෆියුචර් එකක් කරමුද? Okay. මේ කොටසේ මොනවා ගැටලුවක් තියෙනවද අහන්නකෝ මුලින්ම. මේවා ඉතින් 7 උගන්වන්න තිබ්බේවා. අපි අර ග්‍රැමටික මුල ඉඳන් මතක් කරගෙන යන නිසා මට මේ verbs වල මෙතන ඉඳන් පටන් අරගෙන යනවා. මුල ඉඳන් මම කරගෙන ආවේ. ඒකේ ග්‍රැමටික පිළිවෙලට යනවා. ස්කූල් ටෙක්ස්ට් බුක් එකේ ක්‍රම කරන්න ගියේ නැත්නම් ඒක පිළිවෙලක් නෑ. හරි ඒ නිසා ඔයාලට කිසි ගැටලුවක් නෑ. මුල ඉඳන් ඔක්කොම ග්‍රැමටික කරලා දෙනවා. හොඳයි එහෙනම් ෆියුචර් එකක් අපි ලියමු. එහෙනම් ලියන්න ෆියුචර් ටෙන්ස් කියලා දැන්. ඔන්න ඔහොම ස්ට්‍රක්චර් ලියා ගන්නකො. Subject will be, shall be, adjective, noun, adjective, rest.
right. Subject එක will be, shall be, nouns, adjective, phrase. මේක මතක තියාගන්න I සහ V එක තමයි සාමාන්‍යයෙන් shall be භාවිත කරන්නේ. With all the subjects සියලුම කප්පුත් එක්ක with all the subjects will be use කරන්න පුළුවන්. With all subjects will be දාන්න පුළුවන්. ඒ කියන්නේ IV ඇතුළත් all subjects කියන්නේ. ඒකත් එහෙම ලියා ගන්න. I සහ V එක shall be යොදනවා. With all subjects සියලුම කට්ටුත් එක්ක will be යොදනවා. හරි. ඒක ලියාගත්තද? ඔක මතක තියාගන්න. I සහ V එක තමයි shall be සාමාන්‍යයෙන් දාන්නේ. You, he, she, it name එක shall be දාන්නේ නැහැ. I ඇතුළත් සියලු දෙනාත් එක්ක will be දාගන්න පුළුවන්. හරි. අපි ඊළඟට මුලින්ම වාක්‍යයක් කියමු මොනවත් එක්කද nouns එක. අනේ මුලින්ම with adjectives නේ. With adjectives කියලා ගන්න. With adjectives. Noun විශේෂ. I shall be late. දැන් මේකේ තේරුම මොනවද අපි ලියාගත්ත මුලින්නේ? වේවි ඉඳීවි තියේවි ඔය will be shall be වල තේරුම මොනවද? වේවි ඉඳීවි තියේවි. වේවි ඉඳීවි තියේවි. I shall be late කියන්නේ මම ප්‍රමාද වේවි. මම පරක්කු වෙයි. ඔයා මහත් වේවි. You will be fat. Don't eat so much. Too much. ගොඩක් කන්න එපා. ඔයා මහත් වෙයි. You will be fat. He will be lucky. ඔහු වාසනාවන්ත වේවි. He will be lucky. They will be united. ඔවුන් එක්සත් වේවි. හරි. ලියාගමු adjectives වලින්. Adjectives are late, fat, lucky, united, happy, unlucky. Montara happy. හරි. ආලියාගෙන ඉවර නම් අපිට තේරුම් කියන්න පුළුවන්. I shall be late කියන්නේ මම ප්‍රමාද වේවි. මම ප්‍රමාද වේවි. You will be fat. ඔයා මහත් වේවි.
He will be lucky. ඔහු වාසනාවන්ත වේවි. ඔහු වාසනාවන්ත වේවි. They will be united කියන්නේ ඔවුන් එක්සත් වේවි. ඔවුන් එක්සත් වේවි. Right. හරි එහෙනම් ඔය adjective සහ වාක්‍ය 10ක් තුළ කියලා practice වෙන්න writing skill එක improve කරගන්න. With nouns දැන් අපි noun එක ටිකක් ලියමු. ඉඳ තියා ගන්නවාට නේද වාක්‍ය ටිකක් ලියන්න. තියලා අපි noun එක ටිකක් ලියමු. We shall be friends. අපි යාළුවෝ වෙමි. You will be a doctor. ඔබ වෛද්‍යවරයෙක් වේවි. He will be my partner. ඔහු මගේ සගයා වේවි. යාළුවා වේවි. I එක will be දෙවෙනි එක කියව තියෙනවා. I දෙකමත් එක්ක. I will be the secretary. මම ලේකම්වරයා වේවි. I will be the secretary. මම ලේකම් වේවි. This will be the answer. මෙය පිළිතුර වේවි. පෙවුනේ නැත්නම් මම කියන එක අහලා ලියන්නේ නැහැ. පෙවුනේ නැත්නම් පේන්නේ නැත්නම් නෙමෙයි. This will be the answer. මෙය පිළිතුර වේවි. Right. If you want the meanings, I will tell the meanings. Write down meanings. We will be friends. අපි යාළුවෝ වෙමි. Sorry, we shall be නේ. We shall be friends. අපි යාළුවෝ වෙමි. You will be a doctor. ඔබ වෛද්‍යවරයෙක් වේවි. He will be my friend, partner. ඔහු මගේ සගයා වේවි.
යාළුවා වේවි සගයා. I will be the secretary. මම ලේකම්වරයා වේවි. This will be the answer. මෙය පිළිතුර වේවි. මෙය පිළිතුර වේවි. Right. Now we have to make sentences using phrases. Right. He will be in Kandy tomorrow. ඔහු හෙට නුවර ඉඳීවි. He will be in Kandy tomorrow. You will be there at that time. ඔබ ඒ වෙලාවේ එහි ඉඳීවි. You will be there at that time. I will tell the meanings. Write down first. She will be with her mother. ඇගේ අම්මා සමග ඉඳීවි. She will be with her mother. I shall be by the river. මම ගඟ ළඟ ඉඳීවි. By 10:30 10 අමාර වෙනකොට අනේ වගේ. Saluk will be in the town. Saluk නගරේ ඉඳීවි. Saluk will be in the town. තේන්නේ නැත්නම් කියන එක අහගෙන ලියන්න. First you can write and I will tell the meanings later. මුලින්ම ලියාගන්නකො වාක්‍ය ටික. I think you have finished of writing. I will tell the meanings. He will be in Kandy tomorrow. ඔහු හෙට නුවර ඉඳීවි. ඔහු හෙට නුවර ඉඳීවි.
You will be there at that time. You will be there at that time. ඔබ ඒ වෙලාවේ එහෙ ඉඳීවි. නියාගන්න තේරුම. ඔබ ඒ වෙලාවේ එහෙ ඉඳීවි. She will be with her mother. ඇයගේ අම්මා සමග ඉඳීවි. ඇයගේ අම්මා සමග ඉඳීවි. I shall be by the river. මම ගඟ ළඟ ඉඳීවි. I shall be by the river. මම ගඟ ළඟ ඉඳීවි. Saluk will be in the town. Saluk නගරයේ ඉඳීවි. එනම් මේ future tense එකේදී වේවි ඉඳීවි තියේවි කියන අර්ථයන් තමයි මේ will be shall be වලින් දෙන්නේ. ඒ අනුව අපිට adjective සරහ වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. noun එක වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. adverbs වගේ phrases වගේ දේවල් එක්කත් වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. Right, we got that knowledge. අපි ඒ අවබෝධය තමයි දැන් ගත්තේ. අතකොට present past future කියන අවස්ථා තුන be verbs වල be පදත් එක්ක අපි දැන් කතා කරලා අවසන්. අවසානයේ මේකේදී action form එකක් හැදෙන්නේ කොහොමද කියලා අපි බලාගමු. 4 kinds කියලා ලියා ගන්න. He will be happy. ඔහු සතුටු වේවි කියන වාක්‍යය. ඔහු සතුටු වේවිද කියලා action එක හදාගන්න දාන්න එළියට will විතරයි will be වලින්. එතකොට will he be happy කියලායි action form එක හැදෙන්නේ. ඔහු සතුටු නොවේවි කියලා අපි negative form එක කියනවා. He won't be happy. Negative action එක අපි අහනවා. Won't he be happy? ඔහු සතුටු නොවේවිද කියලා. ලියා ගන්න එක. He will be happy. Will he be happy? He won't be happy. Won't he be happy? Singular meaning. ඔහු සතුටු වේවි. He will be happy. ඔහු සතුටු වේවි. Will he be happy? ඔහු සතුටු වේවිද? He won't be happy. ඔහු සතුටු නොවේවි. Won't he be happy? ඔහු සතුටු නොවේවිද? අපි shall be වලින් බලමු. තව විනාඩි පුළුවන් කරන්න. හයක් කියලා තියෙනවා මේ අවසන්. මේ සෙෂන් එක අවසන් වෙන්න. We shall be in the class. අපි පන්තියේ ඉඳීවි. ඉඳීවිද කියලා අහන්න shall එක ගන්න එළියට. එතකොට shall we be in the class කියලා question mark එන්නේ. ඔයා ලියන මොකක්ම අදාන්නේ. ඉන්ට් එකක් ඉවර වෙලා තියෙන්නේ ගොඩක් දුරට. sorry.
shall not shorten form එක shan't. We shan't be in the class. Negative caption. Shan't we be in the class. එහෙනම් shall not එකේ shorten form එක shan't කියලා මතක තියාගන්න. Right. If you have page of writing, I will tell the meanings. We shall be in the class. අපි පන්තියේදී shall we be in the class කියන තේරුම අපි පන්තියේ ඉඳීවිද? We shan't be in the class. අපි පන්තියේ නොඉඳීවි. Shan't we be in the class? අපි පන්තියේ නොඉඳීවිද? Right. කෙනෙකුට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන් තේරුම් ගන්න තියෙනවා නම්. Past එකයි future එකයි මේ වර්ෂයක් කතා කරලා තියෙන්නේ. අපිට දැන් ඉතින් transition ටිකක් තමයි කරන්න ඕනේ මේකට අපි practice වෙන්න. හරි? එහෙනම් transition කියලා ලියා ගන්න තියෙන්නේ. මොනවා හරි නොතේරුණ තැනක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් ඔයාලට දැන් අහන්න වෙලාව තියෙනවා විනාඩි දෙකක්. අහන්න පුළුවන්. IV වලට විතරද shall දාන්න පුළුවන්? ඔව්. IV එක විතරයි shall දාන්න. හරි වෙන සබ්ජෙක්ට් එකත් එක දාන්න එපා. all english වල විතරයි තියෙන්නේ. පරණ english වල තියෙනවා ඔය IV නැතුව he shall be කියලා තියෙනවා. ඒ අපි කියපු පරණ lit books වල වගේ දැකලා තියෙනවා. නමුත් දැන් එහෙම දකින්නෙම නැහැ. හරි? පරණ පොතක දැක්කොත් ඇරෙන්න දැන් භාවිතා වෙන්නෙම නැහැ. ඒත් ලිටරචර් බුක්ස් වල වගේ තමයි තියෙන්නේ. හරි සාමාන්‍යයෙන් IV එක විතරයි shall be දාන්නේ. අනිත් කට්ටොත් එක shall be දාන්නෙම නැහැ. ජාපු අවස්ථාවක් දැක්කොත් all english කියලා කියන අපි පරණ english books වල ඔය ලිටරචර් බුක්ස් වල වගේ තියෙනවා. හරි දෙකේම තේරුම එකයි. හරි. ඔව්. මේක කියන පොඩක් will be දාපුවම percentage වෙන percentage එක වැඩි. shall be දාපුවම තව ටිකක් වෙන percentage එක අඩුයි කියලා අපි කියනවා. දැන් I will be coming මම එමින් ඉන්න නැත්නම් I shall come shall විතරක් ගත්තොත් මම එන්නම්කෝ මගේ කියන තේරුමක් ගන්න පුළුවන් I shall come කිව්වොත් I will come කිව්වොත් මම එන්නම්. හරි පොඩි විශ්වාසය වැඩි will දාපුවාම shall දාපුවාම ඊට වඩා පොඩ්ඩක් විශ්වාස ගතිය අඩුයි කියලා කියනවා. භාවිතේ. හරි? shall එකේ short form shan't ලෙස භාවිත කරනවා. මොනවද තව ගැටලුවක් තියෙනවද අහන්න? මිස්සා කියන්නේ වේ තිබේ ඉන්නවා සිටිනවා. වස්ව වුණා තිබුණා සිටියා. will be shall be කියන්නේ මේ විඳී විතිය වෙන වර්තමාන අතීත අනාගත මේ කාල තුනනේ තියෙන්නේ.
එන වාක්‍ය ලිව්වා. දැන් තේරුම් ගන්න වාක්‍යයක් දැක්කම මේකෙන් මොකද්ද කියන්නේ කියලා. ඔයාට හිතනවා කියනවා ඉංග්‍රීසි වල පරිවර්තනය කරන්න ලියද්දි. එතකොට ඒ අනුවත් හිතලා ලියන්න උත්සාහ කරා. මම ට්‍රාන්ස්ලේෂන් පොඩි ඒවා දෙනවා ඔයාට. ඡේද ටෙන්සස් කරාට පස්සේ. තව මොඩල්ස් ටික ඒ කියන්නේ can could should must be might have got to will have ought to need to use ටික කරලා ටෙන්සස් ටික අපව මතක් කරනවා. මම අර සෙමිනාර් වගේ දවස් දාලා කරාට අපව මතක් කරනවා. ඊට පස්සේ තමයි අපි පැරග්‍රාෆ් පොඩි පැරග්‍රාෆ් ට්‍රාන්ස්ලේට් කරන්න ප්‍රැක්ටිස් වෙන්නේ. දැනට වාක්‍ය තමයි මේ ට්‍රාන්ස්ලේට් කරන්නේ ලියන එක ප්‍රැක්ටිස් වෙන්නේ.